SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් නව sunlight sakura දැන් දික්කල් පවතින sakura මල් සුවඳින් අද 2020 දෙසැම්බර් 11 සිකුරාදා සිරස්තල මෙරට කොවිඩ් මරණ 146ක් තෙක් ඉහළට නාවලපිටියේ පාසල් සිසුවියකටත් කොවිඩ් කෑගල්ලේ පුද්ගලික රෝහලක් නිරෝධායන නීති කඩයි අයවැය යෝජනා රසක් ඊයේ සිටම ක්‍රියාත්මකයි රාජ්‍ය සේවකයන්ගේ නිවාස හා දේපල ණය පොලිය 7% තෙක් පහළට කොවිඩ් ආසාදිත රාජ්‍ය සේවකයන්ට දෛනික රක්ෂණාවරණයක්. අබරහස් ලෙස අපවත් වූ නෙදර්ලන්ත හිමියන්ගේ අවසන් කටයුතු සිදු කෙරේ. CID සහ තවත් පොලිස් කණ්ඩායම් දෙකක් අඛණ්ඩ විමර්ශනවල. ඓතිහාසික විජිතපුර බලකොටුව සීමාවේ අනවසර ඉදිකිරීමක්. පුරාවිද්‍යාත්මක නටබුන් වලට දැඩි හානි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Try out our new product range. Celebrate and feel the difference. From Ada Derana, this is Ada Derana Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. නවලපිටිය ප්‍රදේශයේ පාසල් සිසුවියකටත් COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ අතර මහනුවර නගර සභා සීමාවේ පාසල් 42ක් යළි විවෘත කිරීමට පියවර ගනිද්දී ගාල්ල අධ්‍යාපන කොට්ටාසේ පාසල් තවත් සතියක් වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් විසින් පියවර ගැනුණා. මේ අතර අද පස්වරුවේ තවත් කොවිඩ් ආසාදිතින් 762 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. තවත් කොවිඩ් මරණ දෙකක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 146ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් ගණන 538ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 304 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 254 දෙනෙකුම බොරැල්ලෙන් හඳුනාගෙන තිබෙනවා. නාවලපිටිය ප්‍රදේශයේ පාසලක 12 වන වසරේ ඉගෙන ලබන සිසුවියකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතේ තහවුරු වීමත් සමග ඇයව පෙරාදෙණිය පැනදෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. ඇයගේ පියාටද මීට පෙර වෛරසය ආසාදනය වී තිබූ අතර ඔහු නාවලපිටිය නගරයේ වෙළඳසැලක සේවය කළ අයෙක්. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මහනුවර මහනගර සභා සීමාවේ සියලු පාසල් තාවකාලිකව වසා දැමීමට පළාත් බලධාරීන් පසුගියදා පියවර ගත්තා. කෙසේ වෙතත් ඒ අතරින් පාසල් 3ක් හැර මහනුවර මහනගර සභා සීමාවේ සෙසු පාසල් එළඹෙනදා 4 වන සඳුදා සිට යලි ආරම්භ කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යුගමගේ මහතා සඳහන් කළා. තවදුරටත් වසා දැමෙන පාසල් වන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, කලීමගල් විද්‍යාලය සහ තක්ෂිලා විද්‍යාලයයි. මේ අතර ඉකුත් සතියේ වසා තිබුණු ගාල්ල අධ්‍යාපන කොට්ටාශයේ සියලු පාසල් තවදුරටත් දෙසැම්බර් 18 වන දින දක්වා සතියක කාලයක් වසා තිබීමට තීරණය කර ඇති බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා අද දිනට සඳහන් කළා. ඇහැලේකොට දිවුරුම්පිටිය ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් 21 දෙනෙකු ඇඹිලිපිටිය සහ කහවත්තු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. මොවුන් දිවුරුම්පිටිය ඇඟලුම් ආයතනයෙන් සහ සීතාවක අපනයන සැකසුම් කලාපයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වනවා. අවිස්සාවේල්ල තල්දුව සතිපොලේ අහමු ලෙස තෝරාගත් වෙනදුන් 5 දෙනෙකුගේ PCR පරීක්ෂණ පසුගියදා සිදු කර තිබූ අතර ඉන් සිව් දෙනෙකුටම කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ අනුව සති දෙකක කාලයක් සඳහා තල්දුව සතිපොල තාවකාලිකව වසා දැමුණු අතර එම පරීක්ෂණයේ විෂ බීජහරණය දෙහියෝ විට ප්‍රාදේශීය සභාව මගින් සිදු කෙරුණා. ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ අද තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණේ එහි සේවකයන් 30 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන්. මේ අතර ශනික ප්‍රතිදේහජනක පරීක්ෂණය සිදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි නොවූ කෑගල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් එම පරීක්ෂණය සිදු කරගත් පුද්ගලයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ අනුව ආසාදිතයාව කෑගල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පින්නවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කළ අතර ඔහු රෝහලේදී නිරාවරණය වූ පුද්ගලයන් 10 දෙනෙකු ස්වයං නිරෝධායනයටද යොමු කෙරුණා. එමෙන්ම රෝහල නිරෝධායනයට ලක්වන ස්ථානයක ස්ථලම් කර තාවකාලිකව වසා දැමීමටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා.
කෙසේ වෙතත් අද රෝහල යළි විවෘත කර තිබුණේ නිරෝධායනයට යොමු කළ බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇලවූ පත්‍රිකාවද ගලවා දමමින්. ඒ අනුව කෑගල්ල සෞඛ්‍ය බලධාරීන් රෝහල වෙත පැමිණ ඔවුන්ට දැඩි ලෙස අවවාද කර රෝහල යළි වසා දැමීමට කටයුතු කිරීමට පියවර ගත්තා. මේ පණිවිඩය දුන්නාම මේ පණිවිඩයට අනුගත වෙලා වැඩ කරන්න. ඒක විදියට කරන්න බෑ. ගෙවල් වල ඉන්නේ මම ගෙවල් වල ඉන්නවා. මේ ගමනක් ඉන්නවා CCTV එක පෙන්නන්නේ. අන්තිමට කැඩලා ගියා. එහිදී රෝහලේ හිමිකාර වෛද්‍යවරයා එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදියාට දැක්වුවේ මෙවන් ප්‍රතිචාරයක්. ඒක මෙහෙමයි. රාජකාරියට යනකොට මිනිස්සු කියන්නේ ඕනේ. අපි බය නැහැ. කොවිඩ් ආසාදිත 23 හැවිරිදි මවක් නිරෝගී නිවුන් දරුවන් දෙදෙනෙකු මුල්ලේරියාව රෝහලේදී ප්‍රසූත කර තිබූ අතර දේවැඩියාව සහ අදිරුදුර පීඩනයෙන් මව පෙළීම හේතුවෙන් ඇගේ ප්‍රසූතිය සිදු කෙරුණේ සිසේරියන් සත්කමක් මගින්. මේ දක්වා කොවිඩ් ආසාදිත ගැබිනි මවුරුන් 170කට වැඩි පිරිසකගේ දරු ප්‍රසූතිය සාර්ථකව සිදු කිරීමට මුල්ලේරියාව රෝහලේ වෛද්‍ය සහ හෙදකාර්ය මණ්ඩලය සමත් වී තිබෙනවා. කෙසේ වෙතත් රෝහලට ස්ථාවරව පවත්වාගෙන යා යුතු නොමේරු ලදරු එකකයක් සහ ආරක්ෂිතම ආවරණ ආදිය නොමැති වීම වෛද්‍යවරුන් මුහුණ පා සිටින බරපතල ගැටලුවක්. 2021 අයවැය මගින් ඉදිරිපත් කර ඇති යෝජනා රැසක් අයවැය සම්බන්ධ වූ ඊයේ සිටම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය සේවකයින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් තරුණ තරුණියන් කිරිගොවීන් සහ සිසු දරුවන්ගේ සුභසිද්ධිය උදෙසා වන යෝජනා කිහිපයක් ඊට ඇතුළත්. 2021 අයවැය මගින් ඉදිරිපත් කර ඇති යෝජනා රැසක් අයවැය සම්මත වූ අවස්ථාවේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අතර එක් යෝජනාවක් වන්නේ නිවාස සහ දේපල ණය සහනයයි. ඒ අනුව රජයේ සේවකීන් සඳහා රාජ්‍ය බැංකු හරහා ලබා දෙන නිවාස හා දේපල ණය සඳහා අය කෙරෙන උපරිම පොලි අනුපාතය 7% දක්වා අඩු කරනු ඇති. පළමු රුපියල් ලක්ෂ 5 සඳහා 3 දක්වාත් රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 30 දක්වා වන කාණ්ඩය සඳහා 7% දක්වාත් පොලි ප්‍රතිශතය පහළ දමා ඇති බවයි රජය නිවේදනය කරන්නේ. එම සහනය මේ වන විට ලබාගෙන ඇති නිවාස හා දේපල ණය සඳහාද බලපැවැත්වෙනවා. මේ අතර තවත් විශේෂ යෝජනාවක් වන්නේ කොවිඩ් වසංගතයෙන් රෝගාතුර වූ රාජ්‍ය සේවකයන්ගේ වියදම් අග්‍රහාර රක්ෂණ අරමුදල මගින් දැරීම පිළිබඳව වන යෝජනාවයි. ඒ අනුව කොවිඩ් ආසාදනයේ වී කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක නතර වීමට සිදුවන රාජ්‍ය සේවකයෙකුට දිනකට රුපියල් 3000 බැගින් දින 10ක් සඳහා උපරිම රක්ෂණ වන්දියක් හිමි වනවා. එමෙන්ම කොවිඩ් වැළඳී මේ යන රාජ්‍ය සේවකයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 7ක උපරිම රක්ෂණ ආවරණයක්ද හිමි වනු ඇති. මෙම පහසුකම් ලබා දුන්නද අග්‍රහාර රක්ෂණ අරමුදල වෙනුවෙන් කිසිදු අමතර අය කිරීමක් සිදු නොවන බවයි රජය පවසන්නේ. රජයේ සේවකයන්ට සූර්ය බල විදුලි පහසුකම් ලබා ගැනීම සඳහා 4% අඩු පොලි යටතේ ක්‍රියාත්මක වූ ණය සහනය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ටද ලබා දීමේ අයවැය යෝජනාවද වහාම ක්‍රියාත්මක කරනවා. අතිදුෂ්කර දුෂ්කර සහ හුදකලා ප්‍රදේශවල පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂු භික්ෂුණීන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාවහන් තිලිනපත් ලබා දීමද අද සිට ක්‍රියාත්මකයි. එමෙන්ම කොවිඩ් වසංගතය නිසා බලපෑමට ලක් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගා සිටුවීම සඳහා කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයද ක්‍රියාත්මකයි. ඒ සඳහා රුපියල් මිලියන 18600ක් ප්‍රධාන පෙළේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු 10ක් වෙත ලබා දී ඇති බවයි රජය පවසන්නේ. මේ අතර තරුණ ව්‍යවසායකයන්ට නව ව්‍යාපාර ආරම්භීමට මූල්‍ය පහසුකම් ලබා දීම සඳහා වන ක්‍රමවේදයක්ද ඊයේ සිට ක්‍රියාත්මකයි. ඒ අනුව වෘත්තීය පුහුණුව නිමකොට ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය යටතේ 4%ක අඩු පොලියට රුපියල් ලක්ෂ 5ක උපරිම ණය මුදලක් ලබාගත හැකියි. ඒ සඳහා අප සුරකුම් තැබීමක් අවශ්‍ය නොවන අතර ව්‍යාපාර යෝජනාවේ ශක්්‍යතාව පමණක් ප්‍රමාණවත් බවයි රජය පවසන්නේ. දේශීය කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා වන අයවැය යෝජනාවක්ද වහාම ක්‍රියාත්මක කරනවා. ඒ අනුව කිරි ගොවීන්ට රුපියල් මිලියන 1 උපරිම ණය මුදලක් කිරි ශක්ති ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගත හැකියි. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා එම ක්‍රමවේදය ක්‍රියාත්මකයි. මේ අතර රාජ්‍ය හා පෞද්ගලික අංශුවේ සේවා නියුක්තකයන්ට නිවාස මිලදී ගැනීම සඳහා ණය පහසුකමක්ද ලබන වසරේ ජනවාරි 1 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඊයේ අනුකුමාර දිසානායක මහත්මයා කිව්වා සීනි ආනයනය කිරීම බද්ද රුපියල් 50 ඉඳලා 725 දක්වා අඩු කරා. එතකොට ඒකේ වාසිය පාරිභෝගිකයට ලැබුණෙත් නැහැ. හැබැයි ආණ්ඩුවට බදු වශයෙන් වාසිය ලැබුණෙත් නැහැ. මේක ගියේ ඇතුලේ ඉන්න සාක්කු පිරෙන කට්ටියකට. ඒ කට්ටිය ඔබතුමත් ඉන්නවද? මම ඒ කට්ටිය නෑ හැමෝම දන්නවා. ඒ කියන්නේ වෙන කවුරු හරි ඉන්නවා. මම දන්නා ඉන්නවද නැද්ද කියලා. අපි වැඩි කර ගන්නට ඕනේ අපේ රටේ තියෙන මේ ආර්ථික ක්‍රමවේදයන් ක්‍රියාවලිය. එතකොට බදු වැඩි වෙනවා අනිවාර්යයෙන්ම. ආනයන සීමා කිරීම නිසා පහුගිය දවස්වල රථවාහන ආනයනය මුළුමනින්ම නැවතීමත් එක්ක ඔබතුමාට මොකක්ද කියන්න තියෙන්නේ? අපේ මතය තමයි පේනී යනවා මේ රටේ තව අවුරුද්දක් යනකම් වාහන අලුත් වාහන තියෙනවායි කියන එක. මේක ලිහිල් කිරීමට එච්චර ලොකු අවස්ථාවක් මෙතනදී පේන්නේ නැහැ. ඒ කියන්නේ මාස 6කටත් එහා තාම පේන්නේ නැහැ ඊට මෙහා තාම පේන්නේ නැහැ. අද
බැසිල් රාජපක්ෂ සභාපතිතුමත් එක්ක ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වෙනවා කියලා සඳහන්ලා තියෙනවා. අරමුණ තමයි නැවතිලා තියෙන දේවල් අපි කොහොමද නැවත අරමන්නේ ගුවන් තොටුපොළ වැනි ඉතාමත්ම වැදගත් ස්ථාන අපි කොහොමද ක්‍රියාත්මක කළ යුත්තේ කියන ඒ සාකච්ඡාවට මම හිතන්නේ යොමු වෙයි කියන එකත් මම විශ්වාස කරනවා. මේ අතර 2021 අයවැය යෝජනා සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. මේ අයවැය ලේඛනය නම් අපි දකින්නේ ඉලක්කම් විද්‍යාවක් විතරයි. කිසි ආකාරයක රටේ ප්‍රශ්නයට උත්තරයක් නැහැ. COVID-19 වසංගතය තියෙන මොහොතේ ඒ වසංගතයෙන් ගොඩේම සඳහා කිසිදු සැලසුමක් හෝ වැඩපිළිවෙලක් අයවැයේ නැහැ. දවස් 21 අයවැය විවාදය අපි දැක්ක දෙයක් තමයි ආණ්ඩුවේ මැති ඇමතිවරු ආණ්ඩුවේ වැඩ ගැන කතා කරේ නැහැ, සංවර්ධනය ගැන, ආර්ථිකය කොහොමද නංවන්නේ කතා කරන්නේ නැතුව මැත් මුළු අයවැයම ගිනිච්චේ විපක්ෂයට මඩ ගහන්න. මේ අයවැය අපි දකින්නේ මඩ අයවැයක් විදිහට. අයත් මඩ වැයත් මැඩ. මේ විශේෂණ සංශෝධනයේදී ඒගොල්ලෝ ඡන්ද ගත්තන 157ක් මේ පාර කීයද හම්බුනේ? 151යි. 6 හැලුණා. ඇයි හැලුනේ? මේ මාස එකමාර තුල ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය දැකලා ඒ 6 දෙනාට ඡන්දෙ දෙන්න බැරුව ගියා. ඔවුන් ඡන්ද දීමෙන් වැළකී හිටියා. රාජ්‍ය සේවකයන්ට පඩිය වැඩි වුණ නැහැ කියලා චෝදනාවක් කෙල්ල වෙනවා. මේ වෙලාවේ මේ පඩිය ගෙවන එක ගැනයි පුදුම වෙන්න ඕනේ. මොකද ලෝකේ රටවල් වල කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත පිරිසකට වැටුපෙන් කොටසක් පමණයි ගෙවන්නේ. මොකද කර්මාන්ත ශාලාව වහලා. පුරාපත් දෙපාර්තමේන්තුවේ මිලියන් 2900කට අධික ගාණක් අය වෙලා නැහැ කියලා කෝප් කමිටුවේ දිවිලි වෙනවා. විශේෂ කෝප් කමිටුව වාර්තා ලැබුණාම රජයට ලැබිය යුතු ආදායම් දේශපාලන පක්ෂ පාට ભેදයෙන් තොරව ඒ සියල්ල අය කර ගැනීම සඳහා ආණ්ඩුව කටයුතු කරනවා. ආර්ථික වර්ධනය සිදුවිය යුත්තේ සමාජයේ සෑම ස්තරයක්ම ආරක්ෂා වන අයුරින් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. දිගුකාලින ආර්ථික පුනරුදය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පෞද්ගලික අංශ ව්‍යවසායකින් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා. COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් නඩාල වූ ආර්ථිකය යළි සක්‍රිය කොට දිගුකාලින ආර්ථික සංවර්ධනයක් ඇති කර ගැනීම පරමාර්ථය කරගනිමින් ජනාධිපතිවරයා පෞද්ගලික ව්‍යවසායකින් කණ්ඩායම් වශයෙන් හමුවීමට මෑතකදී ගත් තීරණයකට අනුව මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා. ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ සෑම දෙයක්ම ආනයනය කොට අලෙවි කිරීම පහසුවත් ඒ තුළින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය නොහැකි බවයි. සමාජයේ සෑම ස්තරයක්ම ආරක්ෂා වන පරිදි ආර්ථිකය වර්ධනය විය යුතු බවත් ඊට පෞද්ගලික අංශයේ දායකත්වය සහ නව ප්‍රවේශයන් ඉතා වැදගත් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. එබැවින් ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම සමබර වර්ධනයක් ඇති කිරීම තම අරමුණු බැවින් ඊට අවැසි ක්‍රියාමාර්ග ඉදිරිපත් කරමින් ඒ සඳහා ඇති බාධකද හඳුනා ගන්නා ලෙසට ජනාධිපතිවරයා පෞද්ගලික අංශයට යෝජනා කර තිබෙනවා. ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිවරයා අනුගමනය කරන ස්ථිරසාර විධිමත් ප්‍රතිපත්ති ගැන ප්‍රසාදය පළ කළ ව්‍යවසායකින් 2021 අයවෙන් ආර්ථික වර්ධනය සඳහා සපයා ඇති සහන පිළිබඳවද ජනාධිපතිවරයා වෙත පැසසුම් කර තිබුණා. රත්ගම පොල්ගස්තුව ආරණ්‍ය සේනාසනයේ වැඩවෙස්මින් සිටියේදී අභිරහස් ලෙස අපවත් වූ නෙදර්ලන්ත ස්වාමීන් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද දහවල් සිදු කෙරුණා. ඒ කටුදම්පේ කිරිමැටිය සුසාන භූමියේදී. උන්වහන්සේගේ අපවත් වීමේ සුළමුල සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ තවත් පොලිස් කණ්ඩායම් දෙකක් අකණ්ඩව පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් සිටිනවා. රත්ගම කටුදම්පේ පොල්ගස්තුව ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ පූජ්‍ය නෙදර්ලන්තයේ ජනවංශ හිමියන්ගේ මෘතදේහය රත්ගම කලපුවේ පවමින් තිබීදී සොයාගැනුණේ පසුගිය 8 වනදායි. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේදී ඊයේ සිදු කෙරුණේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ජානකී වරුස හැන්නදී මහත්මියගේ ප්‍රධානත්වයෙන්. එහිදී මරණය පිළිබඳ අවසන් තීන්දුවක් ලබා නොදුන් ඇය විවෘත ප්‍රකාශයක් කරමින් පවසා තිබුණේ වැඩිදුර විමර්ශන සඳහා ස්වාමින් වහන්සේගේ සිරුරේ කොටස් කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනයට යොමු කරන බවයි. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ජිනවංශ හිමියන්ගේ මුද්‍රා තැබූ දේහය උන්වහන්සේ වැඩවිසූ පොල්ගස්තුව ආරණ්‍ය සේනාසනය වෙත ඊයේ රාත්‍රියේ වැඩම කරවනු ලැබුවා. මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කළ දේහය අද දහවල් කටුදම්පේ කිරිමැටිය සුසාන භූමිය වෙත වැඩම කෙරුණා. අපවත්වීම පිළිබඳ විමර්ශන තවමත් සිදු කරන බැවින් උන්වහන්සේගේ දේහය ආදාහනය කෙරුණේ නැහැ.
අපිට ලොකු සැකයක් උපදිනවා. මොකද දැන් මෙතන ජනමාධ්‍යවේදීන්ට පවා තර්ජනය වෙලා තියෙනවා. අමුතුමගේ මරණ සැක සහිතයි. මේක නෑ ඔයලා සාධාරණයක් කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. මේ අතර මෙම අපවත්වීම සම්බන්ධයෙන් අමරපුර ධර්මරක්ෂිත මහනිකායේ මහානායක තිරිකුණාමලේ ආනන්ද හිමියන් නිවේදනයක් නිකුත් කළා. එහිදී උන්වහන්සේ සඳහන් කර ඇත්තේ ජිනරත්න හිමියන්ගේ දේහය පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ කරුණු නිගමනයේදී සියදිවි හානි කර ගැනීමකට තුඩු දෙන කරුණු හෙළිදරව් වී තිබෙන බවයි. විදේශීය භික්ෂුවක් වන ජිනවංශ හිමියන් ඝාතනය කිරීමට හේතු වන කිසිදු පසුබිම් පරිසරයක් නොතිබුණු බවද ආනන්ද හිමියන් එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා. මෙය සියදිවි හානි කර ගැනීමක් බවට තමන් වහන්සේ මින් පෙරද ප්‍රකාශ කළේ එම හේතුව නිසා බවයි පූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද හිමියන් පවසන්නේ. ජනවංශ හිමියන්ගේ අපවත්වීම පිළිබඳ සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස අදහස් පළ කළා. ඒ අනුව දැනට විමර්ශන කණ්ඩායම් 3ක් මේ සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරනවා. රත්ගම පොලිසිය, ඒ වගේම ගාල්ල කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 10 දෙනෙක්ගෙන් යුක්ත කණ්ඩායමක් මේ සඳහා යොදවා තිබෙනවා. ඒ සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණයෙන් සිදු කරනු ලබනවා. ස්වාමීන් වහන්සේ වැඩ සිටි කුටිය ආදිය විශේෂඥ අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥයෙකු විසින්ද නිරීක්ෂණය කර තිබෙනවා. මේ වන විට සම්පූර්ණ ප්‍රකාශ 21ක් පමණ සටහන් කර තිබෙනවා. ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන මැලිබන් වෙජික්‍රැක ක්‍රන්චි වෙජි ඓතිහාසික විජිතපුර බලකොටුව අයත් සීමාවට අයත් ප්‍රදේශයක පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක නටබුන් වලට දැඩි හානි පමුණුවමින් මුස්ලිම් පල්ලියක් විසින් තාප්පයක් ඉදි කර තිබෙනවා. අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලයේ පැවසුවේ සිය අවසරයකින් තොරව අදාළ තාප්පේ ඉදිකිරීමට එම පල්ලිය කටයුතු කර ඇති බවයි. අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් අලහප්පෙරුමාගම පිහිටේ මුස්ලිම් පල්ලියේ තාප්පයක් ඉදිකිරීමට කටයුතු කර ඇත්තේ මීට දින කිහිපයකට පෙරයි. මෙම ප්‍රදේශය විජිතපුර බලකොටුවට අයත් බවට පැවසෙන අතර අදාළ තාප්පේ ඉදිකිරීම හේතුවෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක නටබුන් වලට දැඩි හානි සිදුව තිබෙනවා. මෙම ස්ථානයේ තිබිලා තියෙනවා පුරාණ සංඝාවාසයක පාදමක්. මේ ස්ථානය විනාශ කරන්න එපා කියලා පුරාවිද්‍යා නිලධාරීන් මේ මුස්ලිම් පල්ලියේ පූජකතුමන්ලාට දන්ලා තියෙනවා මේක විනාශ කරන්න එපා මේ ස්ථානය රකින්න කියලා. ඒ කියලා තිබෙද්දින් තමයි මේ ස්ථානය මේ විදිහට විනාශ කරලා තියෙන්නේ. ප්‍රදේශවාසීන් පවසන්නේ මුස්ලිම් පල්ලිය සහ ඊට යාබදව පිහිටි සුසාන භූමිය වෙන් කරමින් අදාළ තාප්පේ ඉදිකිරීම් සිදු කර ඇති බවයි. අදාළ ප්‍රදේශවල ඉදිකිරීම් සිදු කිරීමේදී අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලයේ අවසරය මත සිදු කළ යුතු බවට දැනුම් දී තිබුණද මෙම ඉදිකිරීම සිදු කර ඇත්තේ එවැනි අවසරයකින් තොරවයි. මෙවගින් සිදු ඇති හානිය පිළිබඳ පූර්ණ වාර්තාවක් මේ වන විටත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර ඇති බව අනුරාධපුර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා පවසනවා. මේ සම්බන්ධයෙන් ඉපලෝගම පොලිසියට මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. කෙසේ වෙතත් අප කළ විමසීමකදී ඉපලෝගම පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක අතර මේ දක්වා කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි. මෙම තාප්පේ ඉදිකිරීම සඳහා ඩෝසර් කර ඇති ප්‍රදේශයට යාබදව විජිතපුර බලකොටුවට අයත් බැලුම්ගල නම් පුරාවිද්‍යා ස්ථානයේද පිහිටා තිබෙනවා. එම බැලුම්ගල පුරාවිද්‍යා භූමියේද 2017 වසරේදී සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ නිවාස ව්‍යාපෘතියකට ඩෝසර් යොදා එළි කිරීම නිසා එහි නටබුන් රැසකට හානි සිදු වුණා. ඒ සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇතිවෝද මේ දක්වා පුරාවිද්‍යා හානි සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර එහි අද දක්නට ඇති තත්වයයි මේ. නමුත් අදටත් වෙලා තියෙන්නේ මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ බෝඩ්යක් බවට පත් කරලා තියෙනවා. සම්පූර්ණ බැලුම්ගල කියන ප්‍රදේශය වල් වැදිලා කැලෑ වැදිලා තියෙන්නේ. අනවසරයෙන් ඉදිකිරීම් සිදු කරමින් පුරාවිද්‍යාත්මක වටිනාකම්වලට හානි පමුණුවන පාර්ශවයන් සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක නොවීම කනගාටුවට කරුණක්. දැන් තවත් පුවත් කිහිපයක්. ආරක්ෂක සේවා අන සහ මාණ්ඩලික විද්‍යාලයේ 14 වන නිලධාරී පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගහලේදී අද පස්වරුවේ පැවැත්වුණා. ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ යුද හමුදාපති ලුතෙනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 1 සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන පුත්තලම දිස්ත්‍රික්කයේ පාලවිය සිංහය මහාවිද්‍යාලයේ නිසි ජල බැහැර කිරීමේ සැලැස්මක් නොමැති වීමෙන් අද වන විට දරුවන්ට ක්‍රීඩා පිටිය අහිමි වී ඇත්තේ මෙලෙසින්. එමෙන්ම වැසි දිනවලදී පාසල් බොහොමයේ මුළුමනින්ම ජලයෙන් යටවීම නිසා දරුවන්ට සිය අධ්‍යාපන කටයුතුද නිසි පරිදි සිදු කරගෙන යාමට නොහැකි වී තිබෙනවා. හම්බන්තොට කටුවැව ප්‍රදේශයේදී ජිප්‍රාතික ගැටීමෙන් වනාලි පැටවකු මිය ගොස් තිබෙනවා. අදාළ අලි පැටවා හම්බන්තොට වරාය දෙස සිට මාර්ගය හරහා යමින් සිටීදී මෙම අනතුරට ලක් වී ඇති බවයි වාර්තා වන්නේ.
තවත් තොරතුරු මේ විරාමෙන් අනුත්‍රව බලාපොරොත්තු වන්න. එත් සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.